ලයි එමනම් නැවත අවස්ථාවක් උදා වෙලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ පිළිතුර පිරිසක් සම්බන්ධ වෙලා ක්‍රියාකාරකම් කීපයකට අනුගත වෙලා ඒ අනුගත වීම හරහා ඒ අයගේ ඉදිරිපත් වීම තුළින් මොන ආකාරයේද මා සොයන මම exploring myself. How should I explore myself? What is the way now? Or where am I now at this particular moment? In order to check whether I am in the path to explore myself. මම මහසොයන මම කියන ව්‍යාපෘතිය නැත්නම් කාර්යාවලිය සඳහා මම දැන් කුමන සංදිස්ථානයකද ඉන්නේ කියන පරීක්ෂණය සඳහා සිදු වුණා වූ ටෙස්ට් ඇන්ඩ් ඩ්‍රයිව් පරීක්ෂා කරමින් ධාවනය කිරීම ටෙස්ට් ඇන්ඩ් ඩ්‍රයිව් ක්‍රියාපිළිවෙල හරහා ක්‍රියාකාරකම් තුනක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා එයාට ප්‍රකාශන දෙකක් ලැබිලා තිනවා. නුඹ මට විතරක් වුණාට මට ඉන්නේ නුඹ විතරයි. පළවෙනි ප්‍රකාශන විදිහට ලැබිලා තියෙන එක නුඹ මට විතරක් වුණාට මට ඉන්නේ නුඹ විතරයි. දෙවෙනි ප්‍රකාශන ලැබිලා තිනවා මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරයි. මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරද කියන ප්‍රකාශනය. ඔය ප්‍රකාශන දෙකේට කොට නුඹ මට කියන කොටස් දෙකේ හුවමාරුවක් පමණයි තියෙන්නේ. අනිත් සියල්ල ඒ ආකාරයෙන්ම තියෙනවා. එතකොට මේක පොදුවේ අරගෙන තියෙන්නේ සියලු දෙනාම පිළිතුරු සැපෙීමේදී පළවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ මේ දෙක අතර තිබෙනා වූ සහ සම්බන්ධතාවය මොකක්ද? ඒකට හේතු තුනක් ඉදිරිපත් කරන්න තියෙනවා. දෙවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ මේ ප්‍රකාශන දෙක හරහා සිදු වෙලා තියෙන්නේ ප්‍රේමයක් ක්‍රියාත්මක වීමක්ද? ප්‍රේමයකට අතවැණීමක් කරන ප්‍රේමයක් වෙනුවෙන් කතා කිරීමක්ද? නැත්නම් මෙතන ආදරයක් තියනවද? නැත්නම් මේ දෙකම මෙතන තියනවද? නැත්නම් මේ එකක්වත් මෙතන නැද්ද කියන එක. තුන්වෙනි ක්‍රියාකාරකමේදී ඉදිරිපත් වෙලා තියෙන කොටස් විදිහට පළවෙනි කොටස මේ ප්‍රකාශන දෙක හරහා දස අකුසල් සිදුවීම සඳහා අවශ්‍ය හේතුපත්‍ය සකස් වීමේ හැකියාවක් තියෙනවා. මේ ප්‍රකාශන මෙවැනි ප්‍රකාශන හරහා දස අකුසල් ඇතිවීම තමා තුළ ප්‍රවණතාවයක් විදිහට ඉදිරියට වර්ධනය වීමේ හැකියාවක් තියෙනවද කියන කොටස. දෙවෙනි කොටස මේ ප්‍රකාශන දෙකෙන් එවැනි වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ. මේ ප්‍රකාශන දෙකෙන් දස අකුසල් සඳහා වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ කුමන ප්‍රකාශනද කියන එක. තුන්වෙනි කොටස මේ ප්‍රකාශන දෙක හරහා සිදුවිය හැකි අකුසල් තුනක් නම් කරන්න කියලා. ප්‍රකාශන දෙකටම එතකොට අකුසල් තුන බගින් කොටස් දෙකක් උත්තර දෙන්න උනා. පිළිතුරු 6ක්. ඒ 6 දෙන්න තියෙන්නේ කාය, වචී සහ මනෝ කියන අකුසල් වර්ග 3ට. අන්නේ ආකාරයට තමයි ක්‍රියාකාරකම් ටික ගුණ ගහලා තියෙන්නේ. ඒ පිළිතුරු සැපීමේදී පළවෙනිම අවස්ථාවේදී මේ ආරම්භ තියෙන මේ දෙක අතර තිබෙනා වූ correlationship, the interrelationship, the mutual relationship කියලා කියන්න පුළුවන්. How these two statements are mutually interrelated. Or what are the connection between these two statements? Or you can say expressions. Whatever it is. අන්න ඒ ආකාරයට බලනකොට සියලු දෙනාම ඒක අර්ථකථනයට ගිහිලා තියෙන්නේ එකම පැති අර්ථකථනයක්. සියලු දෙනාම තේරුම් අරන් තින්නේ
මේක ආදර ප්‍රකාශනයක් විදියට. නුඹ මට විතරක් වුණාට මට ඉන්නේ නුඹ විතර. නැත්නම් මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරද කියන එක මේ සම්බන්ධ කරලා තියෙන පිළිතුරු දිහා බැලුවාම සම්පූර්ණයෙන්ම මේක ආදර සම්බන්ධතාවයක්. ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් සහ ප්‍රේමවන්තයෙක් අතර තිබෙනා වූ මේක සමහරවිට මේ ගීතේ කොටසක් විදිහට මේ මිට පෙර අහලා තියෙන්නේ නැති. ඒතොර ඒ තිබෙනා වූ සහසම්බන්ධතාවයෙන් තමයි මෙතන ආරම්භ තියෙන්නේ. අන්න ඒ සඳහා මොනතරම් හේතුපත්‍ය මේ ළඟ තිබුණාද කියලා ඒකට මේ දීලා තියෙන පිළිතුරෙම තේරෙනවා. කොයි ආකාරයෙන් මේක ඇතුළත වෙන්නා වූ hidden information. the silence information වැඩ කළ තියෙනවා. දැන් Taman ළඟ දැනටම අනුශය මට්ටමේ දැන්පත් වෙලා තිබෙනා වූ තොරතුරු information රාශියක් thousands and thousands, lakhs and lakhs, millions and millions of information have been worked out, giving the answer, taking the statements front. So comparing the two statements. When they compare the statements, they have taken this one. So I have only one. But the person must be having more. That is the second statement they have defined as such a way. The first statement they have defined as I have more and more. I can have the relationships and the connection with anyone, but my counterpart, no chance for this, or no, can't do it. He or she has to depend on only me. That is how they have given the answer. When it takes seriously, or it is a reality, so you can see. Can't that be between mother and son, or mother and daughter, or between sister and brother, or between anyone else, or even the employer and employee? When you look at this one, so when it takes this employer-employee connection, the relationship, the employer has so many employees in the organization. But employee has only one employee. Each and every employee. So that employee can say, මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරයි. මට ඉන්නේ එම්ප්ලොයි විදියට ඔබ ඉන්නාට මගේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරන්න පුළුවන් ඔබට. මොකද ඔබට තවත් සේවකයෙක් ගොඩක් මේ ඉන්නවා. Can't it be that way? But no one has taken this as the chance, at least to try it out. Look at a different angle. That because so they have not allowed by their hidden or silence information has not allowed them to get it at that particular way. So the මෙයාගේ තිබෙනා වූ අනුශය මට්ටමේ තියෙන සංගවුණු ඉදිරිපත් නොවෙච්ච තොරතුරු නිසා මේ ඇයට ඒ ආකාරයෙන් ඕපන්ලි මේක විවෘතව මේ දෙස බලන්න ඉඩ දීලා නැහැ. අන්න එතන තමයි මේක තිබෙනා වූ දැන් මම මාසය යන මම නම් මීට වඩා ඕපන් වෙන්න ඕන. රැඩිකල් වෙන්න ඕන. ඒකෝට මට බලන්න මේ අම්මා ඉන්නවා අම්මයි පුතයි. මොකද ඒතර අම්මා කියන්න පුළුවන් වයසක අම්මා කෙනෙක් අම්මා බලන්නේ එක පුතෙක් විතරක් නෑ. ඒකට එයා කියනවා මට ඉන්නේ ඔබ විතරයි. හැබැයි ඔබට ඉන්නේ මම විතරක් නෙමෙයි. මොකද හේතුව ඔබට ඔබගේ දරු පවුල ඉන්නවා. ඔබගේ බිරිඳ ඉන්නවා. ඔබගේ දරුවෝ ඉන්නවා. ඔබගේ තව ලෝකයක් දේවල් තියෙනවා.
ඉතින් ඒ වගේම පුතෙකුත් කියන්න පුළුවන්. පුතාට ඉන්නේ අම්මා එහෙම නැත්නම් තාත්තා එහෙම තයි දෙන්න. හැබැයි ඉතින් අම්මටයි තාත්තටයි තව දරුවෝ ඉන්නවා. තව දේවල් තියෙනවා. තව සම්බන්ධයක්. ඒක කොහෙටද මේක අදාළ නොවෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒක අපි බාස් එකේ යනවා නම් අපි වාහනේ යනවා නම් වාහනේගේ රියදුරු මාත්‍රයට ඒ ඉන්නා වූ සියලු සේව මේ මගින් පිළිබඳ ඔයගේ ආරක්ෂක වකීම තියෙනවා. හැබැයි ඉතින් බස් එකේ යන අයට වෙන වෙනම සලකන්න රියදුරු මහත්තයට පුළුවන් කවන්නේ නැහැ. එයා බයින්න ඕන මට දැන් මෙතන බයින්න. මට මේ කකුල අමාරු ඒ නිසා බයින්නේ කියලා අඩියෙන් අඩියට බස් එක නවත්තනවත් යන රියදුරු මහත්තයට පුළුවන් කවන්නේ නැහැ. එතන කොන්දස්තර මහත්තයාට මට අනේ ඊට ගෙයි ඉන්න බෑ ඒ නිසා මට වාඩි වෙන්න සීට් එකක් දෙන්න කියලා. එයාට කියන්නේ දැන් කොන්දස්තර මහත්තයාට සියලු මගින්නේ. ඉතින් තියෙන සීට් ගන්නට වඩා සීට් දෙන්න ක්‍රමයක් නැහැ යාට. ඉතින් මේ කොහෙද ගන්න බැරි කියලා බලන්න. ඒකම ඕපන් මයින්ඩ් නුනම මේක නියුත් මනසක් නැති වුණාම අපිව ක්ලෝස්ලි අපිව හිරකල්ලා ඉන්න කෙලෙස් වලින් අපිව එයාට ඕන පැත්ත අවිද්‍යාවේ අවශ්‍යතාවය ඉස්සර ගැනීම සඳහා තමන්ව ඉත්‍යක් කරගන්න ආකාරය හොඳ උදාහරණයක් විදිහට මේක ගන්න වෙනවා. ඒ නිසා තමන්ගේ මේ යන මාර්ගයේ යන මාවත එහෙම නැත්නම් සමා සොයා ගැනීමට නම් උත්සාහ කරන්නේ ඊට වඩා මේ සම්බන්ධයෙන් අවධානය යොමු යුතුයි. ඕපන්ලි බලන්න ඕනේ. ඒ කියන්නේ කියන ඔක්කොම ඉන්ෆර්මේෂන් තමයි. ඊයේත් මේ වගේ සාකච්ඡා වෙලාවෙත් මේ වගේ අපුරාක්ෂයක් ඉදිරිපත් වුණු සාකච්ඡාවේදී අද වෙනකොට ඒ ටික එයාකරින් ඇවිල්ලා නැහැ කියන එකයි තේරෙන්නේ. ඒ නිසා මේකේ තිබෙන තම මොකද මේක මීට පෙර ගීතයක් විදිහට මේ සියලු දෙනා වගේ අහලා ඇති. ඊට අපිරිකෝ තොරතුරු වාර්තාවෙන් විදිහට මේක සෝෂල් මීඩියා වලත් සමාජ මාධ්‍ය වලත් මේකේ කොටසක් විතරක් පහුගිය දිනවල තිබිලා තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා එතන ඒ අර්ථය අරගෙන ඉන්නේ නැහැ. කොයි පැත්තෙන් හෝ නැත්නම් අපි කිසියම් සීමාවකට ෆ්‍රේම් එකකට කොටු වෙලා ඒ ෆ්‍රේම් එක ඇතුළේ ඉඳගෙන මේ ප්‍රශ්න මවා ගන්න ආකාරය ප්‍රශ්නේ විකෘති කර ගන්න ආකාරය ඊහා තව ප්‍රශ්න ගොඩකට අපි මෙදියත් වෙන ආකාරය පිළිබඳව හොඳ උදාහරණයක් ගන්න පුළුවන් නේද? ඒ නිසා අපි තීරුම් ගන්න ඕනේ මේ කාර්ය කරනකොට මේ මොහොතට අනුගත වෙලා ප්‍රමාණවත් කාලයක් දීලා තියෙන මේ විදුසපේ මේ මොහොතට අනුගත වෙලා මේකේ ඉලිපිට තිබෙනා වූ දෙයට වඩා මේකේ තිබෙනා වූ හින්දි ඉන්ෆර්මේෂන් වලින් තමාව කොටු නොකරන තැනකට ගත්තා නම් ඊට වඩා ගොඩාක් මෙයාගේ පිළිතුරු වයිඩ් ඒරියා එකක දෙන්න පුළුවන්. කියන්නේ රේන්ජ් එක වැඩි කරගන්න. විවිධාකාරී උත්තර දෙන්න. ඒතකොට මෙයාට සීමා වෙන සමහර අයට උත්තර කරුණු තුනක් සාක්ෂි තුනක් ඉදිරිපත් කරගන්න බෑ. සමහර අය සාක්ෂි තුන විදිහටම ලියලා දෙන්නේ එකක් තුන් පාරකට ලියන වචනම ඊට මාර්ග. ඊට වඩා වෙනස් වෙනවා. අර Tamanට මෙන්න මේක දිහා බලන්න පුළුවන් නම් මේක තමයි මේ කියන්නේ. තමාව සොයාගන්න ඕන නම් ඒක සිද්ධ වෙනවා රැඩිකල් වෙන්න. පොසිටිව් thinking mind එකක් අපි ක්‍රියේට් කරගන්න ඕනේ. වෙන පැතිකඩ වලින් මේ ගැන හොයලා බලන්න අපිට පුළුවන්. වෙන පැතිකඩ වලින් සෙවීමේ අවශ්‍යතාවය තමයි තුන්වෙනි මාර්ගය. ඒ අවශ්‍යතාවය කැමැත්තයි කියන කොටස් දෙකෙන් පොවිදින සාකච්ඡාවට භාජ්‍ය දෙන්නා. මේ හිනා පරිශීලන කීපයක් කරුණා. හැබැයි මෙතෙන්දී එක බැලෙන්නේ නැහැ. එයා කැමැත්ත හරහාම දැනට දාගෙන තියෙන කැමැත්තට ඒ නිර්වචනයේ ඒ අර්ථකථනය හරහාම කාර්ය සිද්ධ වෙනවා තමා දන්නේම නැහැ මොනවද වෙලා තියෙන්නේ කියලා. ඒක පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු ආකාරයෙන් සැපෙනකොට දෙවෙනි ප්‍රශ්නේදී සියලු දෙනාම පිළිතුරු දීලා තින්නේ ප්‍රේමය කියන එකයි මේක. නමුත් ප්‍රේමය කියන්නේ ඇයිද කියන එක සනාථ කිරීමට ප්‍රමාණවත් වතුරු ඒ අය තුලින් අලුතෙන් නිර්මාණය වෙච්ච ආකාරයක් පෙන්වන්න කෙරෙන්නේ නැහැ. තොරතුරු දීලා තියෙනවා. සමහර අය තොරතුරු සපයලා නැහැ. ඇත්තට මෙතෙන් කරුණු තුනක් විදිහට සමහර අය උත්තර අපිට තියෙනවා. උන් සපයුවට මේ උත්තර ක්‍රියේටිව් එකක් නෑ. ක්‍රියේටිවිටි එකක් නෑ. ඉන්නේ ඉමිටේෂන්. පළවෙනි කොටස දීලා දෙන උත්තර වල තියෙන ඉමිටේෂන්. ඒ කියන්නේ දැනටම තිබෙනා වූ තොරතුරු ටික අරගෙන තමයි දීලා තියෙන්නේ.
අන්නේ ක්‍රියේටිව්නස් එකකට එන්නේ. ඉමිටේෂන් versus ක්‍රියේටිව්නස් කියලා මොටෝ එකක් මේ අය යොලොප් කරගෙන. අනේ එතනට එන්න උත්සාහ කරලා නැහැ. දැන් මේක ප්‍රේමයේද ආදරයේද? එයි මේක ආදරයක් නොවන්නේ, එයි මේක ප්‍රේමයක් වන්නේ. මේ ප්‍රකාශන දෙක හරක් කොහොමද ඒක තනාත වන්නේ කියන එක. දැන් ගම්දිනුවක් තියනවා කියන එක කියන අය. ගම්දිනුවක් වෙන්නේ ඇයිද කියන එකට අදාළව තොරතුරු දෙන්න ඕනේ. ගම්දිනුවක් කියලා කියනවනේ. ප්‍රේමය කියලා කිව්වනම් මෙයා ඒකෙන් අදහස් කරන්නේ. වෙන ගම්දිනුවකුයි මේ යන්නේ. ගම්දිනුවක් කියලා එක ඔප්පු කරගෙන සඳහා සාක්ෂි තුනක් ඉදිරිපත් කරන්න තියෙනවා. එතෙන්දී එයගේ ඉදිරිපත් වීම එයගේ මේ කරන්නා වූ කාර්යභාරය සඳහා ප්‍රමාණවත්ද නැද්ද කියන එක නැවතවර පරීක්ෂාවට භාජනය වෙනවා. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දීමේදී තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට කිසි කෙනෙක් උත්තර දෙන්නේ නැති බව තමයි වාර්තාවන්නේ. උත්තර දෙන්නේ නැහැ කියලා ගාව උත්තර දෙන්නේ නැත්තේ නැහැ. උත්තර දීලා තියෙනවා. හැබැයි අහලා තියෙන ප්‍රශ්නේ නේ උත්තර දෙන්නේ. සෑම කෙනෙක්ම කරුණු තුනක් දීලා තියෙනවා. අමාරයි කරුණු 6ක් දීලා තියෙනවා. ප්‍රශ්න දෙකකට කරුණු 6ක් දෙන්න අවශ්‍යයි එතන. එක්කෙනෙක් දෙකකට සමහරලාට එක කොටසක විතරක් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න නැති වෙන්න පුළුවන්. නමුත් අනිත් අය කියන බොරු කීම, කාමයේ වර්ධව හැසිරීම, ඊට පස්සේ මේ ප්‍රකාශනයම මනෝ එකට දීලා තියෙන හුඟක් අය මේ ප්‍රකාශනයම. ਉਹ මනෝ එකට හෝ සමහර වෙනවට දීලා තියෙන එක. මේ ප්‍රකාශනයම අකුසලයක්. හැබැයි මේ ප්‍රකාශනීය මත නැත්නම් මේ ප්‍රකාශනීය තුලින් හේතුපත්‍ය සකස් විය හැකිද කියලා ඒ ප්‍රශ්නට. දැන් හේතුපත්‍ය සකස් වුණා නම් ඒ හේතුපත්‍ය සකස් වීමේ ඵලයක් විදිහට හටගත් යුතු අකුසලෙක පෙන්වන්න ඕන. එහෙම අකුසලයක් කියලා බොරු කීම කියලා අකුසලයක් කියලා ඉල්ලා මේ පරිශ්‍රයක් කරන එකට අදාළ උත්තරයක් නෑ නේ. බොරු කීම කියන එක අකුසලයක් කියන එක දන්නවනේ මේ. කාමයේ වර්ධය හැදෙන අකුසලයක් කියලා දන්නවනේ. එහෙනම් මේ ස්ටේට්මන්ට් එක හරහා මොන වගේ බොරුවක්ද කියවිය හැකි කියලා උදාහරණයක් පෙන්වන්න බෑ. ඒකෙන් උත්තර දෙන්නේ. මොන වගේ බොරුවක්ද කියවෙන්න පුළුවන්. මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරයි. ඒ ආරන්තින ආදරේ පැත්තෙන්මයි. ආදරේ පැත්තෙන් ගත්තනම් අම්මා තාත්තා පැත්තෙන් ගත්තනම් දූ දරු පැත්තෙන් ගත්තනම් සහෝදරයෝ පැත්තෙන් ගත්තනම් ඥාතිගේ පැත්තෙන් ගත්තනම් ඕන කෙනෙක් ගත්තනම් තව උත්තර රාජ් කෝටි ගාණක් තියෙන පුළුවන් මේක. වෙන්න පුළුවන් අකුසල. බොරු කියන එක කෝටි ගාණක් පෙන්වන්න පුළුවන් මේකට. ඒක අර වයිඩ් රේන්ජ් එකෙන් ගත්තාම අමාරු උත්තර දෙන්න අපිට උත්තර දෙන්න බැරි කමක් නැහැ. උත්තර දෙන්න පුළුවන් හැබැයි ප්‍රේමීකෙන් පැත්තේ. ඒකවල විවිධ උත්තර දෙයි. ඒ නිර්වචනය කරලා තියෙන ආකාරයට හරි මොන වගේ අකුසලද මොන වගේ බොරුවක්ද මෙයාගෙන් කියවෙන්න පුළුවන්. මොන වගේ කාම ඉච්ඡාචාරය වැඩක්ද කරන්න පුළුවන්. මොන වගේ මනෝ අකුසලයක්ද වෙන්න පුළුවන්. ඒ අන්නේ ආකාරයේ උත්තර ඒ තුන්වෙනි කොටසට අදාළව එහෙම පිළිතුරු සැපීමකට කවුරුත් උත්සාහ කළම නැහැ. සියලු දෙනාම පොදුවේ කියලා තියෙනවා. මේක මනසින් සිද්ධ වෙන්න පුළුවන් කුසලයේ කියලා ඊපස්සේ එකට එක නම් දීලා තියෙනවා. එතකොට බොරු කීම කියන එක දීලා තියෙනවා. කාමයේ වර්ධව හැසිරීම වගේ අකුසල් දීලා. හොරකමක් වෙන්න පුළුවන් මෙතන කියන එක එහෙම කවුරුත් දීලා නැහැ. එහෙම දුන්නත් ඒක මොකක්ද වෙන්න පුළුවන් හොරකම කියන්නේ. ඒ අකුසල් දෙන්නා වූ අකුසල් හතෙන් කියන්නේ කය හරහා සිදුවේ කිය අකුසල් තුනක්. වචනය හරහා සිදුවේ හතරක්. මනස හරහා සිදුවේ අකුසල් තුනක් කියන කොටස් 10ම ගත්තොත් ඔය 10 මොනතරම් උදාහරණ මේ වගේ තැනක ගන්න පුළුවන්ද? වෙන්න පුළුවන් දේවල්. බොරු කියන තැන් අපිට. ඒකට කේලම් කියන තැන්. පරුස වචන කියන තැන්. වචන කියන තැන් කොච්චරක් ගන්න පුළුවන්ද මේ ස්ටේට්මන්ට් එක බලන්න. ඉතින් තමයි නිර්වචනය කරු පැතිකඩින් හරි ගත්තා නම් ඔය කොටම අදාළ උත්තර දෙන්න තිබ්බනේ බෑ. කොහොම ඉල්ලලා නැහැ එකක් හරි දෙන්න. මේ කියලා තියෙන්නේ. එකක්වත් එහෙම කවුරුවත් පිළිතුරු සපයලා නැහැ. That is the main weakness of everyone. Because we should understand the question of the activity perfectly. What was given to me? What is the question? What is asked? So ask it. So if the cause and effect develop through this statement, what would be the demerit which will happen in three senses? So then we have to give
one answer is for one. There may be thousands, but you can give one each. You have to give one each. So that has not been tried out. That has not been completely tried out or completely ignored that part. So they have commonized it, so they generalized it and given general name of the demerit. It is not the question. Question is, what would be the demerit which will happen through your word or through your body or through your mind? All three. So you have to get two statements separately. You have to give one each of three to one question, and again same numbers to next step. So that has not been tried out. So therefore you have to be, now you can understand what should be your understanding on this one. It would be so this is how I react to the society. This is how I react with my other counterparts. Wherever I go, maybe in house, or I have, maybe my counterpart will be my child, or my children, or my counterpart will be my spouse, maybe husband or wife, or my counterpart would be an employee or employer, or maybe a driver, maybe anybody. Wherever I am, so how should I behave now? So these are the things, these are the examples, these are the evidence that shows how these people, even though they are in this process, searching or finding myself maybe 3-4 months now, but still look at the way they approach for the activity. So this same practice will happen in the general life, day-to-day life. When it happens in the day-to-day life, so lot of problems create. Because the person who is the counterpart is expect something. It doesn't mean so you have to give the answer for what is expected. But you have to at least try to answer the question. If you do not take the question perfectly, completely, comprehensively, definitely your answer will be negligible or unrelated answer. Completely. Then lot of problem arise, because if your answer is not even within the range, is completely outside the answer is given. ඒක තමයි ආන්නේ යන්නේ කොහෙද මල්ලේපොල්. යන්නේ කොහෙද මල්ලේපොල් කියන ප්‍රකාශනේ එන්නේ අන්නේ වගේ. ඒ ඔන්න ඔය ආකාරයට මේ ප්‍රශ්නයක් තේරුම් අරගෙන ප්‍රශ්නෙට පිළිතුරු සැපීමට අලබල වෙන ආකාරය බැලුවාම තාමත්ම මේ ලෝකෙ විතර ප්‍රශ්න තියෙන්නේ ඇයිද කියන එක පිළිබඳව ආයි තවත් හොයන්න දෙයක් නැහැ. ප්‍රශ්න නැත්තේ ඇයිද කියන ප්‍රශ්න තමයි අහන්නේ. ප්‍රශ්න නැත්තේ කියන්නේ ප්‍රශ්න විතරමයි තියෙන්නේ. ප්‍රශ්න විතරමයි තියෙන්නේ කියන්නේ කිසිම ප්‍රශ්නයකට උත්තර කවරක් හොයන්න උත්සාහ නොකරන නිසාම මේ ලෝකෙ ප්‍රශ්නයක් තියෙන්නේ කියන්නේ ප්‍රශ්නයක් තියෙන උත්තරයක් තියෙන්න ඕනේ. ඒ උත්තර නැහැ කියලා කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියන එකයි. All created problems, created questions, created situations where you expect something, but the person reacting completely other way around, outside, opposite side of the situation. That is what is happening now. ये वगे में के देवनी कोड से पिलतुर सपई में की स्वामीन वहां पमना पलवेनी स्टेटमेंट එක අරන් තිනවා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා දසක් සිද්ධවන්න අනිත් සියලු දෙනාම පිළිතුරු සපයලා තින්නේ වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ දෙවනි ස්ටේට්මන්ට් එක හරහා කියලා කොහොමද ඒක තෝරගත්තේ කියලා කවුරුත් උත්තර දීලා නැහැ. එහෙම තෝරන්න පුළුවන් කමක් තියනවද ඒක කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා හැබැයි.
දෙවෙනි එකේදී අහන්නේ දස කුසල සිදුවීමට වැඩි ප්‍රවණතාවයක් තිබෙන්නේ මේ ස්ටේට්මන්ට් දෙකෙන් කොයි එකකද? ස්ටේට්මන්ට් දෙකේ තියෙන ආකාරයෙන් නම් තොරතුරු මුළුමනින්ම Taman බාහිරත් එක්ක කටයුතු කරන අවස්ථාවේදී Tamanගේ තිබෙනා වූ එක්ස්පෙක්ටේෂන් එකත් ඒ එක්ස්පෙක්ටේෂන් එක හරහා Taman බාහිරයට විවිධාකාර සීමා බන්ධන පනවල බාහිරත් එක්ක ගනුදෙනු කිරීමේදී විවිධාකාර ෆ්‍රේම් එකක් ඉඳගෙන කටයුතු කරන එක විතරයි කියපෙන්නේ. මේ දෙක අතර වෙනසක් මේ නිර්මාණය කරගත්ත කොහෙද කියන ප්‍රශ්නේ නම් මේ මොහොතේදී ස්වාමීන් වහන්සේට වාර්තාවන්නේ නැහැ. කොහොමද මේ දෙක අතර වෙනසක් ඇත්තේ? දස කුසල විසම්ම. ප්‍රකාශන දෙක අතර වෙනසක් තියෙනවා. ප්‍රකාශන දෙක අතර වෙනසක් තියෙනවා. ඒ දස කුසල සිදුවීමට හේතුපත් සකස් වෙනට මේ ප්‍රකාශන දෙක අතර තිබෙනා වූ වෙනස මොකක්ද කියන එක නම් ස්වාමීන් වහන්සේට පැහැදිලි නැහැ. ඒකේ ඇත්තකෙදිදී කිසියම් අවස්ථාවක සාකච්ඡාවට වාජනය කියලා බලන්න වෙනවා කොහොමද වුනේ කියලා. මොනවාද ස්වාමීන් වහන්සේ නොතේරෙන කොටසක් ඇති වුණා. අන්න ඒක තමයි එතන වැදගත් දේ. ඒ කියන්නේ හැමදේම උත්තර දීලා තින්නේ මේකේ ප්‍රවණතාවයට මේ ප්‍රකාශන දෙක සංසන්දනය කළා. කොහොමද සංසන්දනය වුනේ මේ දසකුසල පැත්තෙන් කියලා බලුවාම ඒක පිළිබඳව නම් දැහැන ගැටලුවක් තියෙනවා. මොකද අමෝගිය තියෙන පළවෙනි කොටසේ දසකුසල සිදු වෙනවා කියන එක. පොඩ ඊ මත අර දෙක 1 2 කියලා නම්බර් කරලා. මේ නම්බර් ගෙඩිල්ල තුල ඊට පස්සේ තුන්වෙනි එකේ උත්තර දීලා නැහැ හරියට තුන්වෙනි එකේ උත්තර දීලා තියෙන්නේ අර ආකාරයට. ඒකට ඔන්න ආකාරය තේරුම් ගන්න පොදුවේ අපි මොනතරම් උත්සාහ කරත් තවමත් මේ යන මාර්ගයේ තමන්ගේ කාර්ය දිනු සඳහා අවශ්‍ය අපේක්ෂිත අරමුණු සඳහා යාමට අවශ්‍ය තමන්ගේ හේතුපත් සකස් වීම මොනතරම් ස්ලෝද කෙරෙන්නේ කියලා. So this is the slowness of the process. It doesn't mean it is not happening. It is happening. It works. It has happened. There are lot of improvement among themselves. But the process is very slow. Process is very slow because so they are sansarika killing doesn't allow them to adhere with the present situation or get full support from the activity. So it means the activities what we tried out will give only very lesser percentage of success. That is the lesson we have to get from it.